ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ සිරස ගම්මැද්ද තක්සලාව අධ්‍යාපනික වැඩසටහන ඔස්සේ 11 ශ්‍රේණියේ තවත් විද්‍යා පාඩමක් අරගෙන අපි අද ඔයාලව බලන්නට ආවා. ඉතින් ආදරණීය දුවේ පුතේ 11 ශ්‍රේණියේ තවත් වැදගත් පාඩමක් විදිහට ඒ වගේම රසායන විද්‍යාව පාඩමක් විදිහට අපිට ගන්න පුළුවන් මේ හයිඩ්‍රෝකාබන සහ ඒ වාගේ ව්‍යුත්පන්න කියන පාඩම. එතකොට පුතේ මේක 11 ශ්‍රේණියේ 14 වෙනි පාඩම විදිහට තමයි අපි පෙළපොත තුල මේ පාඩම අපිට හම්බ වෙන්නේ. ඉතින් මම පෞගිය දවසේ මතක් කරා ඔබට මේ පාඩමට සූදානම් වෙලා එන්න කියලා. ඉතින් අපි ඔයාට මතක ඇති පුතේ අපි 10 වසරේදී 10 පළවෙනි පාඩම විදිහට ඉගෙන ගත්තේ ජීවීන්ගේ තියෙන ඒ ජීවි දේහය කැණුම් ලත් ආකාරය පිළිබඳව. දැන් අපි සාමාන්‍යයෙන් නම් අපි 10 වසරට එන්න කලින් හිතාගෙන හිටියේ අපි හැදිලා තියෙන්නේ ඇටමස් ලේනහර වලින් කියලා. හැබැයි 10 පළවෙනි පාඩම ඉගෙන ගත්තට පස්සේ අපි දැනගත්තා ඒ ඇටමස් ලේනහර වලින් හැදිච්ච අපි අපේ ඇටමස් ලේනහර හැදිලා තියෙන්නේ මූලද්‍රව්‍ය වලින් කියලා. එතෙන්දී අපි ඉගෙන ගන්න පුතේ ස්වාභාවිකව මූලද්‍රව්‍ය 92ක් විතර තියෙනවා. මේ 92කින් 25ක් විතර අපේ ඇඟේ තියෙනවා. මේ 25 තුලත් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් වගේ මූලද්‍රව්‍ය කීපයක් තමයි අපේ ප්‍රධානතම මූලද්‍රව්‍ය කියලා අපි කතා කරන්නේ. ඉතින් අද දවසේ බලන්න මම ඔයාලට භාණ්ඩ කීපයක් අරගෙන ඇවිල්ලා තියෙනවා ඔයාලට බලන්න. මොනවද කියලා බලපොතේ මේ තියෙන භාණ්ඩ බලන්න ප්ලාස්ටික් භාණ්ඩ කීපයක් තියෙනවානේ. බෝතල් ඒ වගේ දේවල් කීපයක් තියෙනවා. ඊට පස්සේ බලන්න ආහාර. මේ ආහාරයත් ඒ භාණ්ඩ පුතේ අපි එදිනදා ජීවිතයේදී ගන්න ආහාර වර්ග කීපයක්ම මේ තුල අපිට දකින්න ලැබෙනවා. බලන්න ඊගාවට මේ වාහනවල නේ රෝද විදියට භාවිතා කරන ටයර්. ඊගාවට රෙදිපිලි, තීන්ත, සුවඳ විලවුන්, ඒ වගේම කෘෂි රසායනික ද්‍රව්‍ය. මේ වගේ දේවල් තමයි මේ අද අපේ මේ පසුබිමින් පේන බෝඩ් එකේ තියෙන රූපය අපිට පේන්නේ. දැන් මම ඔයාලගෙන් අහුවොත් මේවා කොහොමද හදලා තියෙන්නේ කියලා සරල උත්තර දෙන්න පුළුවන්. ප්ලාස්ටික් භාජන හදලා තියෙන්නේ ප්ලාස්ටික් වලින්. නේ? ඊට පස්සේ ටයර් හදලා තියෙන්නේ රබර් වලින්. නේ? මේ ආහාර හදලා තියෙන්නේ ශාක කොටස් වලින්. නැත්නම් සත්ව කොටස් වලින්. රෙදිපිලි හදලා තියෙන්නේ රෙදි වලින්. නේ? ඔය විදිහට අපිට කියාගෙන යන්න පුළුවන් නේ. අර අපේ දේහය හැදලා තියෙන්නේ ඇටමස් ලේනහර වලින් කිව්වා වගේ. ඒ වුණාට එහෙම නෙවෙයි. මේ අර අපේ සිරුර හැදලා තියෙන්නේ මූලද්‍රව්‍ය වලින් නම් මේවත් හැදිච්ච ආකාරයක් තියෙන්න ඕනේ. මේවා ජීවිදේ දැන් ජීවිදේහයක අපි ගත්තාම කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් තිබුණා වගේ මේවා තුල මේවත් හැදෙන්න ඕනේ මූලද්‍රව්‍ය. එහෙනම් මේ පාඩමේදී අපි කතා කරනවා මේ පරිසරයේ අපිට හම් වෙන දේවල්. කොහොමද මොන මූලද්‍රව්‍ය වලින්ද හැදිලා නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. දැන් ඔබට මතක ඇති ඒ 10 දී අපි කතා කරානේ ජීවි දේහයක් ගත්තොත් 65% ජීවි දේහයක බරෙන් 65%ක් තියෙන්නේ ඔක්සිජන්. 18%යි කාබන් තියෙන්නේ. 10%යි හයිඩ්‍රජන් තියෙන්නේ. ඔය විදිහට අපි කතා කරා. ඉතින් පුතේ මේ දේවල් ගත්තත් මේ වගේ දේවල් ගත්තත් මේ වගේ දේවල් වලත් පුතේ බහුලව පවතින්නේ කාබන් මූලද්‍රව්‍ය තමයි. මේ ගොඩක් ද්‍රව්‍ය වල කාබන් මූලද්‍රව්‍ය අඩංගු වෙනවා. දැන් ඔබට මතක ඇති කාබන් කියන එක නා දැන් මම අර කලින් මතක් කරේ 118ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. ඔක්සිජන් 65ක් තියෙනවා. හැබැයි කාබන් කියන එක නා පදනම් කරගෙන ඔබට මතක ඇති ජීවි දේහයක තියෙන සංයෝග අපි බෙදුවා ප්‍රධාන කොටස් දෙකකට. එකක් කාබනික සංයෝග අනිත් එක අකාබනික සංයෝග කියලා. ඒ කාබනික සංයෝගී අර්ථයෙන් පුතේ අර අපි ජෛව අණු හතරෙම කතා කරේ. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලික් අම්ල වගේ නේ. ඒවා ජෛව කාබනික සංයෝග වෙත්ත ජෛව අණු. ඇයි මේ කාබන්ට ඒ තරම් ප්‍රමුඛ ස්ථානයක් ලැබෙන්නේ? දැන් අපි කතා කරේ නෑනේ
දැන් කාබන් තියෙන හැම එකම කාබන් තියෙනවා කියලා ඒවල කාබනික සංයෝග කියලා ගත්තා. නේ හැම එකම ඔක්සිජන් තියෙනවා කියලා ඒකට මේ දැන් කාබන් වලට කාබනික සංයෝග වගේ අරකට ඔක්සිජන් සංයෝග ඊට පස්සේ හයිඩ්‍රජන් තියෙනවා හයිඩ්‍රජන් සංයෝග හිම කියන්නේ. කාබන්ට තමයි මේ ප්‍රමුඛ ස්ථානයක් ලැබෙන්නේ හැම වෙලාවකම. ඒකට හේතුව පුතේ කාබන් වල දකින්න ලැබෙන කාබන් වල තියෙන අර බන්ධන සාදා ගැනීම හැකියාව. ඔයාලා දන්නවා කාබන් වලට පුළුවන් එකවර බන්ධන හතරක් හදාගන්න. අපි දන්නවා ආවර්තිතාව වගුවේ කාබන් තියෙන පුතේ හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය විදියට. හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වෙච්ච කාබන්ට සංයුජතාවය හතරයි. ඒ කියන්නේ යාට ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ හෝ පිට කිරීමේ හැකියාව තියෙනවා හතරක්. ඉතින් මෙන්න මේ සුවිශේෂී කාරණාව නිසා තමයි කාබන් පුතේ ප්‍රමුඛ ස්ථානයක් ගන්නෙ මේ සෑම සංයෝගයක් තුලම. එතකොට අර ජීවී දේහය තුලත් එහෙමනම් මේ පරිසරයේ තියෙන දේවල් වල තත්ත්වයක් ඒකම තමයි පුතේ. එතකොට මේ පරිසරය තුල තියෙන සංයෝගවල ඒ කාබන් තියෙන සංයෝග, කාබන් අඩංගු සංයෝග අපි පුතේ පොදුවේ කාබනික සංයෝග විදිහට හඳුන්වනවා. ඒ කියන්නේ කාබන් අඩංගු සංයෝග අපි කාබනික සංයෝග විදිහට පොදුවේ හඳුන්වනවා. එහෙනම් අපි ඊගාවට බලමු මොනවද අපි මේ කතා කරන මාතෘකා තුල. අද අපි කතා කරන්නේ ජීවි දේහයක් ගැන නෙවෙයි. අද අපි කතා කරන්නේ අපි මාතෘකා කරගත්තේ අපි ඔබට පෙන්නුවේ පරිසරයේ අපිට දකින්න ලැබෙන රූප ටිකක් නේ. ටයර් ටිකක් පෙන්නවා, ආහාර තිබුණා, රෙදි පිලි තිබුණා, තීන්ත තිබුණා. ඔය වගේ දේවල් ටිකක් නේ අපි අද දවසේ දැක්කේ. ඔය වගේ දේවල් ටිකක් තමයි අපි අද දවසේ දැක්කේ. එහෙමනම් මෙතනදී මේ ඊගාවට අපි මේ කාබනික සංයෝග විදිහට නේ කාබනික සංයෝග විදිහට මොනවද ගන්න කියන එක තමයි අපි බලන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මෙතෙන්දි පුතේ කාබනික සංයෝග කියන දේ තුල අනිවාර්යයෙන්ම මූලද්‍රව්‍ය. ඒ කියන්නේ කාබන් නැති කාබනික සංයෝග නැහැ. කාබන් තියෙන්න ඕනි කිසියම් සංයෝගයක් කාබනික සංයෝගයක් වෙන්නේ. ඒක මම දැන් ඔබට අපි නැවත පුනා කිව යුතු වෙන්නේ නැහැ. ඔබට ඒක හොඳින් මතක හිටිනවා. කාබන් තියෙන්න ඕනේ පුතේ කාබනික සංයෝගයක් වෙන්න. ඉතින් මේ සංයෝගවල කාබනික සංයෝගවල පුතේ කාබන් විතරක් නෙවෙයි නේ තවත් මූලද්‍රව්‍ය අපිට දකින්න පුළුවන්. හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස්, සල්ෆර්, ඒ වගේම ක්ලෝරින් සහ ආගන්. ඒ කියන්නේ මේ මූලද්‍රව්‍ය ගොඩක් එකට එකතු වෙලා තමයි මේව තුල මේ කාබනික සංයෝග විදිහට ඒ සංයෝගය නිර්මාණය වෙලා තියෙන්නේ. කියන්නේ කාබන් වලින් විතරක් නෙවෙයි හැදිලා තියෙන්නේ කියන එක තමයි මෙතනදී මේ කියන්නේ. ඒ කියන්නේ කාබනුයි හයිඩ්‍රජනුයි එකතු වෙලා කාබනික සංයෝගය හැදෙන්න පුළුවන්. නැත්නම් කාබනුයි හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි එකතු වෙලා කාබනික සංයෝගය හැදෙන්නට පුළුවන්. ඒ විදිහට ඒ සංයෝගය හැදෙනවා කියන එකයි මෙතනදී කතා කරන්නේ. හැබැයි අපි හොඳින් මතක තබාගත යුතුම දෙයක් තියෙනවා. ඒ තමයි කාබන් තිබුණත් කාබනික සංයෝග විදිහට අපි ගන්නෙ නැති සංයෝග ටිකක් තියෙනවා. ඒක මතක තියාගන්න ඕනේ. දැන් අපි කතා කරේ කාබන් තියෙන සංයෝග කාබනික සංයෝග කියලානේ පුතේ. කාබන් තිබිලා කාබනික සංයෝග විදිහට නොගන්න සංයෝග කීපයක් තියෙනවා. බලන්න මොනවද ඒ සංයෝග කියලා. ඒ කියන්නේ කාබන් තිබිලා කාබනික සංයෝග ධනයට නොගන්නේවා. කාබන් ඩයොක්සයිඩ් වායුව. දැන් කාබන් ඩයොක්සයිඩ් වායුව කියන්නේ කාබනුයි ඔක්සිජනුයි එකතු වෙලා හැදෙන වායුවක්. මේක අපි හොඳින් දන්න අඳුරන වායුවක්. හැබැයි මේ කාබන් ඩයොක්සයිඩ් වායුව පුතේ අපි ගන්නෙ නෑ. කාබන් ඩයොක්සයිඩ් වායුව පුතේ අපි ගන්නෙ නෑ කාබනික සංයෝගයක් විදිහට. ඒ වගේම කාබන් මොනොක්සයිඩ් ඒකෙම තවත් ආකාරයක්. කාබන් මොනොක්සයිඩ් උත් අපි කාබනික සංයෝගයක් විදිහට
සලකන්නේ නැහැ. ඒ වගේම බලන්න ඊගාවට සෝඩියම් කාබනේට්. ඒ වගේම සෝඩියම් බයිකාබනේට්. මේ එකක්වත් අපි කාබනික සංයෝග විදිහට සලකන්නේ නැහැ. ඒ නිසා මේ කොටස මේ ටික නම් මතක තියාගන්න ඕනි. මේ කොටස අපිට 10 මුල් පාඩමේදීත් හම්බ වුණා. කාබන් තිබිලා කාබනික සංයෝග නොවන දේවල්. කාබන් තිබිලා කාබනික සංයෝග නොවන දේවල් තියෙනවා කියන එක මතක තියාගන්නට ඕනේ. ඉතින් පුතේ අද අපේ පාඩම හයිඩ්‍රෝකාබන් නේ. හයිඩ්‍රෝකාබන කියලා මාතෘකාව කියලා දැන් මේ අපි කාබනික සංයෝග ගැන ඔයත් එක්ක කතා කරගෙන යනවානේ. ඇයි අපි කාබනික සංයෝග ගැන කතා කරේ? ඒ කියන්නේ මේ හයිඩ්‍රෝකාබන ගත්තාම දැන් අපිට ඉදිරියේදී මේක හම්බ වෙනවා. පුතේ කාබනික සංයෝග නොවන හයිඩ්‍රෝකාබනයක් හොයාගන්නවත් නැහැ. කාබනික සංයෝගයක් නොවන හයිඩ්‍රෝකාබනයක් හොයාගන්නවත් නැහැ. මෙන්න මේක පදනම් කරගෙන තමයි අපි මේ කාබනික සංයෝග පිළිබඳව මුලින්ම ඔබට හඳුන්වා දීමක් කරේ. එතකොට මේ පාඩම යටතේ මේ හයිඩ්‍රෝ කාබන කියන පාඩම යටතේ අපි මොනවද බලමු ඔයාලත් එක්ක කතා කරන්නේ. බලන්න මේ හයිඩ්‍රෝකාබන කියන පාඩමේදී අපි කතා කරනවා ඔයාලත් එක්ක කාබනික සංයෝග ගැන. කාබනික සංයෝග ගැන මේ වෙනකොටත් කිසියම් ප්‍රමාණයක් සාකච්ඡා කරලා තියෙන්නේ. ඊගාවට හයිඩ්‍රෝකාබන ගැන කතා කරනවා. ප්‍රධාන මාතෘකාව හයිඩ්‍රෝකාබන ගැන. හයිඩ්‍රෝකාබන යටතේ අපි කතා කරනවා ඇල්කේන, ඇල්කීන, ඇල්කයින, ඊට පස්සේ එතීන් වල ව්‍යුත්පන්න ඊගාවට බහුඅවයවික, ඒ වගේම බහුඅවයවික වර්ග, ඒවා වර්ග කරන ආකාරය, ඊට පස්සේ බහුඅවයවික වල වැදගත්කම, මෙන්න මේ වගේ කොටස් ගණනාවක් අපි ඔයාලත් එක්ක කතා කරනවා. හරි. එතකොට මෙතන ප්‍රධාන මාතෘකාව වෙන්නේ අපි කතා කරමින් ඉන්නේ පුතේ කාබනික සංයෝග ගැනනේ. එතකොට මම මතක් කරා මේ කාබනික සංයෝග වල ප්‍රධාන මූලද්‍රව්‍ය කාබන්ට බන්ධන 4ක් එකවර හදා ගැනීමේ හැකියාව තියෙනවා කියන කාරණා. කාබන්ට බන්ධන 4ක් එකවර සාදා ගැනීමේ හැකියාව තියෙනවා කියලා මම ඔයාට මතක් කරා. එතනදී ඔයාට මතකද ඔය බන්ධන 10 ශ්‍රේණියේ බන්ධන පාඩමේදී අපි කතා කරා බන්ධන ආකාර දෙකක් තියෙනවා කියලා. මතකයි? කියන්න බලන්න පුතේ පුළුවන් නම් මොනවද මේ බන්ධන ආකාර දෙක කියලා? නේ? ඇයි මූලද්‍රව්‍යයක් බන්ධනයක් හදාගන්නේ? පුතේ අපි දන්නවා අවස්ථාවකදී තියෙන මූලද්‍රව්‍ය වලින් 8 වෙනි කාණ්ඩයේ තියෙන හීලියම්, නියෝන්, ආගන් වගේ මූලද්‍රව්‍ය විතරයි බන්ධන හදාගන්නේ නැත්තේ. ඒකට හේතුව එයාගේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන සම්පූර්ණ කරගෙනයි එයාලා ඉන්නේ. අනිත් හැම මූලද්‍රව්‍යයකම අවසාන කවචය පිළිලා නැහැ. අනිත් හැම මූලද්‍රව්‍යයකම අවසාන කවචය පුතේ පිළිලා නැහැ. මේ අවසාන කවචය පිළිලා නැති නිසා මෙයාලා මොකක්ද කරන්නේ? තව කෙනෙක් එක්ක එක්කෝ නේ අන්න බන්ධන වර්ග දෙක. තව කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් පවත්වා ගන්නවා. Tamanට අඩු නැත්තම් Tamanට වැඩි ඉලෙක්ට්‍රෝන එහාට මෙහාට හුවමාරු කරගෙන නැත්තම් දීලා Tamanගේ අවසාන කවචය පුරවා ගන්නවා. ඒ කියන්නේ මූලද්‍රව්‍යයක් පුතේ බන්ධනයක් හදන්න. ඒ මූලද්‍රව්‍යයේ අවසාන කවචය පුරව ගන්නවා. එතකොට මේ අවසාන කවචය පුරවා ගැනීම සඳහා සාධන බන්ධන ಜಾති දෙකයි. එක බන්ධන වර්ගයක් අයනික බන්ධන. එක බන්ධන වර්ගයක් මොන බන්ධනද පුතේ? අයනික බන්ධන. මේ අයනික බන්ධන වලදී මොකක්ද සිද්ධ වෙන්නේ? අයනික බන්ධනයේදී පුතේ ඉලෙක්ට්‍රෝන කෙලින්ම දෙනවා. එක් මූලද්‍රව්‍යයක් තවත් මූලද්‍රව්‍යයකට ඉලෙක්ට්‍රෝන ලබා දෙනවා. නැත්නම් ප්‍රදානය කරනවා. සාධන බන්ධන වලට තමයි අපි කියන්නේ අයනික බන්ධන කියලා. ඉතින් ගොඩාක් වෙලාවට පුතේ ආවර්තාවගුවේ පළවෙනි කාණ්ඩේ, දෙවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය, ආවර්තාවගුවේ 6 වෙනි 7 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යත් එක්ක තමයි
මේ අයනික බන්ධන හදන්නේ. ඒ කොටස ඔබට මතක තියෙන්නට ඕනේ. ඒ කියන්නේ මේ බන්ධන පාඩමේ තියෙන කොටස්, ඒ වගේම 10 වසරේ 3 වෙනි පාඩමේ නේ ඊට පස්සේ ආවර්තාවෝ කියන පාඩමේ තියෙන කොටස් ඔබට අමතක නම් මේ හයිඩ්‍රෝකාබන කියන පාඩම තුලත් ඔබට යම් යම් කොටස් අපහසුයි අමාරුයි වගේ දැනෙන්න පුළුවන්. ඒ නිසා මේ කොටස් පිළිබඳව ඔයාගේ මතකයේ තිබිය යුතුමයි. හරි. ඊගොල්ලෝ තව බන්ධන වර්ගයක් තියෙනවා. ඒ බන්ධන වර්ගය තමයි පුතේ මූලද්‍රව්‍ය. එයාට ඉලෙක්ට්‍රෝන දෙන්නවත් ගන්නවත් මේ දීලම දාන්න ගන්න අමාරුයි. මෙයාලා කරන්නේ පුතේ තව එක පරමාණුවක් එහෙම නැත්නම් තව පරමාණු කීපයක් එකට එකව කරගෙන ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්නවා. කොහොමද ඉලෙක්ට්‍රෝන තියාගන්නේ? හවුලේ තියාගන්නවා. මෙන්න මෙහෙම ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන හදා ගන්න බන්ධන වලට මේ විදිහට ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන හදා ගන්න බන්ධන වලට පුතේ අපි කියනවා සහසංයුජ බන්ධන කියලා. ඉතින් මේ කාබන් හදන කාබන් හයිඩ්‍රෝකාබන නිර්මාණයේදී වගේම කාබනික සංයෝග නිර්මාණයේදී මේ කාබන් හදන හැම බන්ධනයක්ම වගේ පුතේ සහසංයුජ බන්ධන ගණයට තමයි වැටෙන්නේ. සහසංයුජ බන්ධන ගණයට තමයි වැටෙන්නේ. ඉතින් මේ කාබනික සංයෝගය යටතේ අපි ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ හයිඩ්‍රෝකාබන ගැන. හයිඩ්‍රෝකාබන කියනකොටම මේ වචනේ තුල තියෙනවා හයිඩ්‍රජනුයි කාබනුයි. ඒකේ කම වෙලාවෙකට මේ හයිඩ්‍රෝකාබන හැදිලා තියෙන්නේ. ඒ හින්දා වෙන්නේ ඒකට ඒ නම හම්බෙලා තියෙන්නේ කියලා අපිට හිතෙනවා හයිඩ්‍රෝකාබන. ඉතින් ගොඩක් මේ ලෝකේ තියෙන ඉන්ධන වලටම තමයි අපි මේ හයිඩ්‍රෝකාබන් කියලා කියන්නේ. ගොඩාක් හයිඩ්‍රෝකාබන් වර්ග අපිට ඉන්ධන විදියට භාවිතා කරන්නට පුළුවන්. අපේ ගෙදර දොරේ සාමාන්‍යයෙන් අපිට හම්බෙන ඉන්ධන මොනවද? නේ අපිට අපේ ගෙදර නම් LP ගෑස් තියෙනවා. මේ ගොඩාක් වෙලාවට තියෙනවා. නේ ලාම්පු තෙල් තියෙනවා. එහෙමත් නැත්නම් දැන් ජනප්‍රිය විදිහටම තියෙන දෙයක් තමයි ඉටිපන්දම කියන්නේ. ඒක ඈත අතීතයේ ඉඳලා මිනිස්සු භාවිතා කරපු දෙයක්. පැරපින් කියන ඉටි වලින් තමයි පැරපින් කියන දේ තුලින් තමයි අපි ඉටිපන්දම නිර්මාණය කරන්නේ. ඉතින් ඔයා හිතන්නේ ඉටිපන්දමක් හැදිලා තියෙන්නේ මොන වගේද? ඉටිපන්දමක් හැදිලා තියෙන්නේ මොන වගේද? දැන් මම මේ ප්‍රශ්නේ ඔබෙන් අහුවාම ඔබට මතක් වෙන්නේ නැහැ. ඉටිපන්දමක් හැදිලා තියෙන්නේ ඉටි වලින් නූලකිනුනේ කියන්න ඔබට මතක් වෙන්නේ නැහැ කියලා මම දන්නවා. ඉටිපන්දමක් හැදිලා තියෙන්නේ ඇත්තටම ඉටි වලින් තමයි. ඒ ඉටි හැදිලා තියෙන්නේ මොනවද? අන්න ඒකනේ අපි මේ පාඩම තුල මේ හොයන්නේ. නේ? අර අපි 10 පළවෙනි පාඩම තුලින් හෙව්වේ ජීවි දේහවල කොහොමද රසායනය කොහොමද ඒක හැදිලා තියෙන්නේ කියලා. ඒ වගේ මේ පාඩම තුලින් අපි බලන්නේ. මේ පාඩම තුලින් අපි බලන්නේ මොකක්ද? කොහොමද මේ හයිඩ්‍රෝකාබන එහෙම නැත්නම් දැන් නම් අපි කතා කරේ ඉටිපන්දම ගැන. ඉටිපන්දම හැදිලා තියෙන්නේ මොන තක්කිනම් මූලද්‍රව්‍ය වලින්ද කියන එකනේ අපි බලන්න යන්නේ. අපි බලමු එහෙනම් ඉටිපන්දමක මොනවද අපිට අඩංගු වෙලා තියෙන දේවල්. ඒ කියන්නේ ඉටිපන්දමක් තුල මොනවද තියෙන්නේ කියන කාරණාව තමයි අපි බලන්න යන්නේ. ඉතින් මේ සඳහා පුතේ අපි ඉටිපන්දම පත්තු කරනවා. දහනය කරන්නයි හදන්නේ. ඉටිපන්දමක් දහනය කරන්නනේ නිර්මාණය කරලා තියෙන්නේ නේද පුතේ? ඒතර මේ ඉටිපන්දම අපි ඒ නූලක් තියෙනවා. ඉටිපන්දමේ මේ ඉටිපන්දම ගැන අපි කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ ඉටිපන්දම අපි ගල්වනවා. දහනය කියන්නේ මොකක්ද? දහනය කියන්නේ ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරනවා කියන්නේ. ඒතර ඉටිපන්දම සෑදිලා තියෙන දේවල් ඔක්සිජන් එක්ක දහනය කරලා ආලෝක ශක්තිය පිට කරනවා. මේ ආලෝක ශක්තිය ලබා ගන්නට තමයි අපි ඉටිපන්දමක් දල්වන්නේ. අපි ඉටිපන්දමක් දල්වන්නේ මෙන්න මේ කියන ආලෝක ශක්තිය ලබා ගන්න. ඉතින් අපි බලමු ඉටිපන්දමක් දල්වලා ඒ ඉටිපන්දම දැල්වුවායින් පස්සේ මේ ඉටිපන්දම දැල්වුවායින් පස්සේ මේ ඉටිපන්දමින් දැල් වෙනකොට උදේ ආලෝකය පිට වෙනවා. ඒ වගේම දුම් ඒ වගේ දේවල් පිට වෙනවනේ. හරි. එතකොට මේ පිට වෙන දේ තුලින් අපිට පුළුවන් මේ ඉටිපන්දම හැදිලා තියෙන්නේ මොනවද කියලා
බලන්න. ඉතින් මෙතනදී මේ සඳහා සුවිශේෂී වෙච්ච ඇටවුමක් නිර්මාණය කරලා තියෙනවා. මේක පුතේ ඔබේ පෙළ පොතේ දකින්නට තියෙනවා. ඉතින් ඒ නිසා මේ රූපය ඔබට බොහොම පැහැදිලිව ඔයාගේ අච්චු පොතේම බලා ගන්නට පුළුවන්. මේ තියෙන පුතේ ඉටිපන්දම දැල්වලා තියෙනවා. මේ දැල්වපු ඉටිපන්දමට ඉහළින් පුනීලයක් මේ විදිහට සවි කරලා තියෙනවා. මේ පුනීලය ඊට පස්සේ මොකක්ද කරලා තියෙන්නේ? බට දිගේ අරන් ඇවිල්ලා යූ නලයකට අරන් ඇවිල්ලා තියෙනවා. බලන්න. මේ යූ නලය පුතේ මැද දාලා තියෙනවා නිර්ජලීය කොපර් සල්ෆේට්. අපි විද්‍යාගාරයේදී ජලය හඳුනා ගැනීම සඳහා භාවිත කරන ද්‍රව්‍ය දෙකක්, රසායනික ද්‍රව්‍ය දෙකක් තියෙනවා. මොනවාද මේ? එකක් නිර්ජලීය කොපර් සල්ෆේට්. ජලීය කොපර් සල්ෆේට් නිල් පාටයි. නේ? නිර්ජලීය කොපර් සල්ෆේට් සුදු පාටයි. ඒ හරහා අපිට විද්‍යාගාරයේදී ජලය හඳුනා ගන්න පුළුවන්. තවත් දෙයක් තියෙනනේ කොබෝල්ට් ක්ලෝරයිඩ් පත්‍ර. දැන් කොබෝල්ට් ක්ලෝරයිඩ් පත්‍ර ගත්තාම පුතේ ජලයේ තියෙනකොට රෝස පාටයි, ජලයේ නැත්තම් නිල් පාටයි. ඒකෝට විද්‍යාගාරයේදී ජලය හඳුනා ගන්න අපි ওই දෙක තමයි භාවිත කරන්නේ. ඒ අර කඩදාසියක පොඟවල ගන්න එක කරදරකාරී නිසා අපි ගොඩාක් වෙලාවට විද්‍යාගාරයේදී ජලය හඳුනා ගැනීම සඳහා මේ නිර්ජලීය කොපර් සල්ෆේට් තමයි භාවිත කරන්නේ. ඊගොල්ලෝ මෙතන සම්බන්ධ කරලා තියෙනවා ඊගාවට අවර්ණ හුණුදිය. මේකත් අපි හොඳට දන්න එකක්. නේ? අවර්ණ හුණුදිය අපි විද්‍යාගාරයේදී භාවිත කරන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව අඳුරගන්න. ඊට අමතරව අපිට පුළුවන් කාබන් ඩයොක්සයිඩ් වායුව අඳුරගන්න අර පුලිඟු කීර්ය පරීක්ෂණ. ඉතින් අපි සාමාන්‍යයෙන් අපි 6 වසරේ ඉඳලා දන්න එක තමයි මේ අවර්ණ හුණුදියර පරීක්ෂා. මොකද්ද අවර්ණ හුණුදියර කරන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුවත් එක්ක? අවර්ණ හුණුදියර පුතේ කාබන් ඩයොක්සයිඩ් වායුවත් එක්ක කිරි පාට වෙනවා. මෙන්න මේ ක්‍රම දෙකෙන් අපිට පුළුවන් අඳුනගන්න මේ ඉටිපන්දමක මොනවද තියෙන්නේ, මොනවද ඒ තුල දකින්න ලැබෙන්නේ කියන කාරණා. දැන් බලන්න මම පැහැදිලි කරේ පරීක්ෂණය පැහැදිලි කරන්නට කලින් දැන් මේ ඉටිපන්දම දල්වලා ඒ ඉටිපන්දමෙන් පිට වෙන වාතය පුනීලයට අරගෙන තියෙනවා. ඒක පුනීලය තුලින් එන ඒ වාතය යූ නලයක් කරා ගමන් කරනවා. මේ යූ නලයේ ගිල්ලලා තියෙනවා පුතේ. මේ උඩින් බලන්න අයිස් කැට දාලා තියෙනවා. යට සිසිල් ජලය තියෙනවා. හරි? එතකොට මේ සීතල ජලය දාලා තියෙනවා. ඇයි අපි දන්නවා මේ ඉටිපන්දම තුලින් ජලය හැදුනොත් බැරිලා හරි. ඒක වායු අවස්ථාවෙන් එන්නේ. නේ? වායු අවස්ථාවෙන් එන්නේ. ඒක අපි ද්‍රව අවස්ථාවට පත් කරගන්නවා. අවස්ථා විපර්යාසයකට ලක් කරන්නට ඕනේ. ඒ සඳහා සිසිල් කරන්න ඕනේ. වායුව ද්‍රව අවස්ථාවට පත් වෙන සිසිල් කරන්නට ඕනේ. ඒ සිසිලස ලබා ගැනීම සඳහා තමයි මෙතන මේ යූ නලය සිසිල් ජලයේ ඉල්වලා තියෙන්නේ. ඊගාට ඒ එන වායුව ඉතුරු ටික කෙලින්ම අරන් තියනවා කොහාටද? අවර්ණ හුණුදියර වලට. ඊගාවට මෙතන තියෙනවා චූසකයක්. ඇයි මේකට මේ චූසකයක්? ඇයි පුතේ වාතය කියලා කියන්නේ බහින් අඩු එක රත් වෙලානේ තියෙන්නේ. රත් වෙලා මේක ප්‍රසාරණය වෙලා ඝනත්වය අඩු වෙලා මේ කුණීලාස්ස රිංග මේ පාත් ඔහොම අපිට ඕනි විදිහට වාතයට යන්න එහෙම මුකුත් එහෙම යන්නේ නැහැ. නේ? ඉතින් අපිට අවශ්‍ය විදිහට මේ අවශ්‍ය මගේ ගන්න නම් මොකද කරන්න ඕන? මේ එන සියලුම දුම මෙහෙන් අපේ අවශ්‍ය මාර්ගයේ ගමන් කරන්න ඇදීමක් තියෙනවා. ඒ ඇදීම ඇති කරන්න තමයි මේ චූසකයක් සම්බන්ධ කරලා තියෙන්නේ. නැත්නම් කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් මේ ඉටිපන්දේ දුම මෙහෙම ගිහිල්ලා ආයි මේ වතු වාසයෙන් ගිහිල්ලා මෙහෙම යයිද? ඊට වඩා දේශන දෙයක් මෙතනින් එහෙම උඩින් යන්න පුළුවන්. එහෙම තමයි යන්නේ මේ චූසකේ නැති වුණා නම්. ඒකටයි මේ චූසකේ සම්බන්ධ කරලා තියෙන්නේ. හරි. දැන් ඔන්න මේ අටවම මේ විදිහට සම්බන්ධ කරලා තියෙනවා. මම පැහැදිලි කිරීමක් කරා මේ පරීක්ෂණය සිද්ධ කරන ආකාරය පිළිබඳව ඔයාලට. දැන් ඔන්න ටික වේලාවක් යනකොට අපිට පේනවා මේ සුදු පාටින් තිබිච්ච නිර්ජලීය කොපර් සල්ෆේට් ටික. සුදු පාටින් තිබිච්ච නිර්ජලීය කොපර් සල්ෆේට් ටික නිල් පැහැති වෙනවා. ඒ වගේම අවර්ණව තිබිච්ච කුණු දියර ටික කිරි පැහැයට
හැරෙනවත් අපිට දකින්න පුළුවන්. මේ බලන්න. නිර්ජලීය කොපර් සල්ෆේට් වල සුදු පැහැය නිල් පැහැයට හැරෙනවා. පළවෙනි නිරීක්ෂණය. පළවෙනි නිරීක්ෂණය තමයි නිල් පැහැයෙන් තිබිච්ච කොපර් සල්ෆේට් ටික සුදු පැහැයෙන් තිබිච්ච කොපර් සල්ෆේට් ටික නිල් පැහැයට හැදීම. එතකොට එතනින් අපිට මොකද්ද නිගමනය කරන්න පුළුවන්? නිගමනය කරන්න පුළුවන් වෙන්නේ ජලයේ තිබුණ කියන එකනේ. ඉටිපන්දම දානයේදී ජල වාෂ්ප පිට වී යයි. අපි නිගමනය කරනවා එතෙන්. ඊගාව නිරීක්ෂණය තමයි අර දෙවෙනි ඇටෝමේ තිබිච්ච එක අවර්ණ හුණු දියර කිරි පැහැදුනාලු. එහෙනම් එතනින් අපි මොකක්ද නිගමනය කරන්නේ? එතනින් අපි නිගමනය කරනවා ඉටිපන්දම දහනයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වුණා කියලා. ඉටිපන්දම දහනයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වුණා. දැන් අපිට උවමනාකම තිබුණේ මේක නෙවෙයි. අපිට උවමනාව තිබුණේ ඉටිපන්දම දහනයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවද? එහෙම නැත්නම් ඉටිපන්දම දහනයේදී ඔක්සිජන් වායුව පිට වෙනවද කියන එක බලා ගන්න නෙවෙයි. අපිට උවමනාව වෙලා තිබුණේ ඉටිපන්දම හැදිලා තියෙන්නේ මොනවයින්ද කියලා තීරණය කරන්න. දැන් නිකන් හිතන්නකෝ මම මේ කොටස කියන්න කලින් කිව්වා දහනය කියලා කියන්නේ මොනවා හරි ඉන්ධනයක් නැත්නම් මොනවා හරි දාහීය ද්‍රව්‍යයක් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කිරීම කියලා. එතකොට ඉටිපන්දමෙන් ජලය පිට වුණා කියන එකේ තේරුම ඉටිපන්දමේ හයිඩ්‍රජන් තිබුණ කියන එකනේ පුතේ. ඒ ඉටිපන්දම දාහණයට පෙර ඉටිපන්දමේ තිබුණු හයිඩ්‍රජන් තමයි ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා ජලය බවට පත් වෙන්නේ. එහෙනම් අපිට බොහොම පහසුවෙන් නිගමනය කරන්නට පුළුවන් මොකක්ද කියලාද? එහෙනම් පැරපින් වල හයිඩ්‍රජන් තියනවා කියන එක. මොන අපි ඔප්පු කරා පැරපින් වල මොනවද තියනවා කියලාද? හයිඩ්‍රජන් තියනවා කියලා. මේ පරීක්ෂණයක් විස්තර කරන ආකාරය පිළිබඳව ඔබ පුතේ හොඳින් තේරුම් ගන්න. කියන්නේ අපි නිතර දකින දෙයක් තමයි ඔය උත්තරපත්‍ර පරීක්ෂා කරන්න ගියාම අපි දකින දෙයක් තමයි දරුවෝ අහන ප්‍රශ්නෙට නෙවෙයි උත්තර ලියන්නේ. අහන ප්‍රශ්නෙට නෙවෙයි දරුවෝ උත්තර ලියන්නේ. එහෙම වෙන්නේ ඒ අවබෝධය නිවැරදිව නොතිබීම. ඒ නිසා මොකක්ද වෙන්නේ? මේ ජලය පිට වුණා නිගමනය කරනවා ඉටි වල හයිඩ්‍රජන් තිබුණා කියලා. ඊගාවට පිට උනේ කාබන් ඩයොක්සයිඩ් නේ. ඊට පරීක්ෂණයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව පිටවන්නේ පැරපින් ඉටි වල තිබූ කාබන් ඔක්සිජන් සංග ප්‍රතික්‍රියා කිරීමෙන්. හරි? කාබන් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරාමනේ පුතේ කාබන් ඩයොක්සයිඩ් වායුව හැදෙන්නේ. එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් හැදුනා නම් ඒ කියන්නේ ඉටි වල මොනවද තියෙන්න ඕනද අනිවාර්යයෙන්ම? කාබන් තියෙන්නට ඕන. එහෙනම් ඔන්න අපි නිගමනය කරා මොකක්ද? ඉටිපන්දමක් කියලා කියන්නේ අපි එදිනදා ජීවිතයේදී භාවිත කරන අපිට බොහෝ සුලභව හමු වෙන ඉන්ධනයක්. මේ ඉන්ධනය තුල ඉන්ධනයක් විදිහට භාවිත කරන දේ තුල හයිඩ්‍රජන් සහ කාබන් තියෙනවා කියලා අපි ඔප්පු කරගත්තා. එතකොට ඉටිපන්දම් වල විතරක් නෙවෙයි පුතේ. ඉටිපන්දම් වල විතරක් නෙවෙයි. අපි බොහෝ ඉන්ධන යන් වර්ග දන්නවා. මේ ඉන්ධන මොන පරමාණු වලින්ද නිර්මාණය වෙලා තියෙන්නේ කියන එක අපි හොයලා බලන්නයි ඊගාවට සූදානම් වෙන්නේ. අපි එදිනදා ජීවිතයේදී අපිට හම්බෙන ද්‍රව්‍යවල නැත්නම් ඉන්ධනවල මොන මූලද්‍රව්‍යද තියෙන්නේ කියලා අපි බලමු. මේ බලන්න අර මම කතා කරේ අපිට මුලින්ම හමු වෙන දේ අපි කතා කරපු ඉටි. පැරපින් ඉටි හැදිලා තියෙන්නේ මොනවයින්ද? කාබන් හා හයිඩ්‍රජන් වලින්. පෙට්‍රල් හැදිලා තියෙන්නේ මොනවයින්ද? කාබන් හා හයිඩ්‍රජන් වලින්. මෙතේන් හැදිලා තියෙන්නේ මොනවයින්ද? කාබන් හා හයිඩ්‍රජන් වලින්. LP gas කියලා කියන්නේ පුතේ අපි ඔය යුම් කටයුතු වලට ගන්න. ඒවා හැදිලා තියෙන්නේ මොනවයින්ද? කාබන් හා හයිඩ්‍රජන් වලින්. ඊට පස්සේ භූමි තෙල් කාබන් හයිඩ්‍රජන් වලින්. ඊට පස්සේ ඩීසල් කාබන් හයිඩ්‍රජන් වලින්. ඊට පස්සේ තියෙනවා අගටම ජෛව ස්කන්ධයක් විදිහට අපි
ඉදින්දා ජීවිතයේදී ගොඩක් භාවිතා කරන දෙයක් නේ. නාගරිකව නම් දැන් ඉතාම අඩුයි. දර හැදලා තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය වලින්. ඒ කියන්නේ දැන් ඔබට මතක් වෙන්න ඕනේ අපි අර 10 පළවෙනි පාඩම කතා කරනකොට අපි ප්‍රෝටීන ගැන, ලිපිඩ ගැන, නියුක්ලික් අම්ල ගැන කතා කරා. නේ? ඒ කතා කරනකොට අපි මේ විදිහටම ඒ කාබෝහයිඩ්‍රේට් වල අඩංගු මූලද්‍රව්‍ය ගැන, ඒ වගේම ප්‍රෝටීන වල අඩංගු මූලද්‍රව්‍ය ගැන කතා කරා. ඉතින් අද මේ හයිඩ්‍රෝකාබන කියන පාඩම යටතේ අපි කතා කරනවා මොනවද ගැනද? ඉටි වල අඩංගු මූලද්‍රව්‍ය ගැන, පෙට්‍රල් වල, ඊට පස්සේ LP, භූමි තෙල් වගේ විවිධ ඉන්ධන වල මොනවද අන්තර්ගත වෙලා තියෙන මූලද්‍රව්‍ය කියන කාරණාව. ඒ කියන්නේ ඒ කොටසෙම අර අපි කලින් කතා කරපු කොටසෙම අනිත් කොටස තමයි මේ කතා කරන්නේ නේ. පරිසරයේ තියෙන ද්‍රව්‍ය වල. එතනත් මේ හයිඩ්‍රෝකාබන කියන මාතෘකාව යටතේ ඉන්ධන වල තියෙන සංයුතිය පිළිබඳවයි මේ අපි කතා කරන්නේ. ඉතින් බලන්න අපි දැක්කා දෙයක්. මේ සෑම ඉන්ධනයක් කාබන් සහ හයිඩ්‍රජන් කියන පරමාණු වලින් සමන්විතයි කියලා අපි දැක්කා. එතකොට මේ ගොඩක් ඉන්ධන පුතේ ලබා ගන්න මේ ඔක්කොම පොසිල ඉන්ධනනේ අපි කතා කරන්නේ. මේ අපි දැක්ක සියලුම ඉන්ධන ටික පොසිල ඉන්ධන දර ඇර. එතන දර විතරයි ජෛව ස්කන්ධ කියලා තිබුණේ මම ඒකේ එතනදී මතක් කරා. එතකොට මේ ගොඩාක් ඒව අපි ගන්නෙ බොරතෙල් භාගිකව ආසවණය කරලා. ඒතර බොරතෙල් ආසවණය කියන පාඩම වෙනම තියෙනවා 11 වසරේ තියෙන පාඩමක් ඔය මිශ්‍රණ පාඩම හා අදාළව තියෙන කොටසක් තමයි බොරතෙල් ආසවණය. ඔබට මතක ඇති මේ ආසවන කුරුණ ගිය පාර සාමාන්‍ය පෙළ විභාගේ මේ රූපේ මේ විදිහටම දීලා ප්‍රශ්නයක් අහලා තිබුණා. ඉතින් අපේ දරුවෝ ඉතාම අඩු සංඛ්‍යාවක් පිළිතුරු ලියලා තිබිච්ච ප්‍රශ්නයක්. පිළිතුරු ලියලා තිබුණා. හැබැයි ලකුණු හම්බුන්නේ නැහැ ගොඩක් අයට. අපි බලපු ප්‍රශ්න පත්‍ර තුල ඒ කියන්නේ ගොඩාක් ළමයි මේ ප්‍රශ්න තේරුම් අරගෙන නෙවෙයි පිළිතුරු සපයලා තිබුණේ. ඉතින් මේ වගේ රූපයක් දුන්නාම ළමයි අංක 1ට බය වෙන්න එපා. අපි ගොඩාක් දරුවෝ පස්තාරයක් දකින්නකොට බයයි. ඒකේ බයට උත්තරය වරද්ද ගන්න. නේ? රූපයක් දකින්නකොට ඒක බයයි. එහෙම නෑ පුතේ. මේ වගේ රූප සටහනක් සහිත ප්‍රශ්නයක් විභාගයට ආවොත් ඒක හරි වාසි. මොකද ඒ රූප සටහන තුල ඒ ප්‍රශ්නට අදාළ උත්තර ටික තියෙනවා. සමහරක් වෙලාවට ඒ ප්‍රස්තාර ලකුණු කරනකොට ඒ රූප ලකුණු කරනකොට උත්තර ලකුණු වෙලා තියෙන්නේ. අපිට තියෙන්නේ බොහොම සංයමයෙන් යුක්තව මේ තුලින් ඒ අදාළ පිළිතුරු ටික හොයාගෙන උත්තර ලියන්න විතරයි. ඉතින් මේකේ බලන්න මෙතන මේ බොරතෙල් අරගෙන බොරතෙල් මේ ආසවන කුළුණ කුල ආසවනය කරලා වෙන් කර ගන්න ආකාරය තමයි මේ තියෙන්නේ. බලන්න මුලින්ම පෙට්‍රෝලියම් වායු, ඊට පස්සේ ගැසොලින්, ඊට පස්සේ පෙට්‍රල්, ඊට පස්සේ නේද කෙරොසින්, ඩීසල්, ලිහිස් තෙල්, ඉන්කා තෙල්, පාර ඔය වගේ දේවල් මේ වෙනම වෙන් කර ගන්න ආකාරය පිළිබඳව. ඒ කියන්නේ හයිඩ්‍රෝකාබන ඉන්ධන ගැන කතා කරනකොට මේ ඉන්ධන ගැන අපි කතා කරා. ඉතින් මෙතනදී අපි කතා කරනවා මේ හයිඩ්‍රෝකාබන කියන පාඩමේදී පෙට්‍රෝලියම් ඉන්ධන වල සියලුම සංයෝගවල. ඒ කියන්නේ පෙට්‍රෝලියම් ඉන්ධන වර්ග ගොඩක් අපි අර කුළුණ තුල කතා කරන්නේ. ඒ හැම එකකම වගේ තියෙනවා පුතේ මොනවාද? හැම එකක්ම කාබන් සහ හයිඩ්‍රජන් අඩංගුයි. මේ නිසා මේවට අපි කියනවා මොනවා කියලාද? හයිඩ්‍රෝකාබන කියලා. එහෙනම් මේ පාඩමේ අපි ඉගෙන ගන්න දේවල් ගැන කතා කරනකොට අපි කිව්වා කාබනික සංයෝග ගැන කතා කරනවා, ඊගාවට කතා කරනවා කියලා හයිඩ්‍රෝකාබන ගැන. එහෙනම් මේ හයිඩ්‍රෝකාබන අතරත් ඉන්ධන කියලා කියන්නේ ප්‍රධාන දෙයක්. එහෙනම් මෙතෙන්දී පෙට්‍රෝලියම් ඉන්ධනවල සියලුම සංයෝග හයිඩ්‍රෝකාබන වෙනවා. කෙටි ප්‍රශ්නයකට එහෙම අහන්න පුළුවන්. සියලුම ඉන්ධන හයිඩ්‍රෝකාබන වේ කියලා අහුවොත් එහෙම ඒක පිළිතුර නිවැරදි. දැන් සියලුම කියනකොට ඕගොල්ලෝ කල්පනා කරන්න පුළුවන්
එකක් හරිය එහෙම නැති එකක් තියෙනවා ඉතින් කියලා එහෙම පැටල වෙන්න පුළුවන්. එහෙම පටලව ගන්න නැතුව මතක තියාගන්න ඕනේ. දැන් බලමුකෝ ඉන්ධන කීපයක්. පෙට්‍රෝලියම් වායුව. ඉතින් පෙට්‍රෝලියම් වායුව කියලා කියන්නේ අර මම කලින් කිව්වේ අපි එදිනදා ජීවිතයේදී යුනියම් කටයුතු වලට ගන්න මේ LP ගෑස් කියලා මේ වායුව. ඉතින් මේකත් හයිඩ්‍රෝකාබනයක්. ඊගාවට පෙට්‍රල් කියන්නේ ඔක්ටේන් කියන එක. ඒ කියන්නේ කාබන් පරමාණු 8ක් එක හයිඩ්‍රජන් පරමාණුවකට එකතු වෙලා හදන සංයෝගයක් පෙට්‍රල් කියලා කියන්නේ. මේකත් හයිඩ්‍රෝකාබනයක් විදිහටයි අපි සලකන්නේ. ඊගාවට කෙරෝසින්. මොනවද කෙරෝසින් කියන්නේ? නේ කෙරෝසින් කියන්නේ මොනවද කියලාද ඔයාලා හිතන්නේ? කෙරෝසින් කියලා කියන්නේ අපි අර දන්න පුතේ භූමි තෙල්. ඔකට එක එක නම් කියනවා. භූමි තෙල් කියනවා, ලාම්පු තෙල් කියනවා. නේ? නමුත් ඒවා අපි හදාගත්තා නම් ඉතින් අර දැන් මේවට ලාම්පු තෙල් කියන්න බෑ. මොකද දැන් ලාම්පු වලට දාන්නේ නැහැ නේ. ඒ කියන්නේ දැන් ලාම්පු භාවිතය ඉතාම අඩු නිසා දැන් ඒකට කියන්න නමක් නැති වෙනවා එහෙම. ඒකේ නිවැරදි නම තමයි මේ කෙරෝසින් කියන නම. ඒ කියන්නේ ලාම්පු තෙල් වලට අපි කියන නම තමයි මේ කෙරෝසින් කියලා කියන්නේ. ඊගාට ඩීසල් නම් අපි දන්නවා ලංකාවේ ඉතා බහුලව භාවිත වෙන ඉන්ධනයක් තමයි ඩීසල් කියලා කියන්නේ. මේකත් හයිඩ්‍රෝකාබනයක් විදිහට තමයි අපි සලකන්නේ. ඒවත් අපි හයිඩ්‍රෝකාබනයක් විදිහට තමයි සලකන්නේ. ඊගාට ඉන්කා තෙල්. මොනවද ඉන්කා තෙල් කියන්නේ? දැන් ඊගාවට කල්පනා කරනවා දැන් කලින් කල්පනා කරා කෙරෝසින් කියන්නේ මොනවද කියලා. ඊගාවට කතා කරනවා ඉන්කා තෙල් කියන්නේ මොනවද කියලා. මේ තෙල් ටික පුතේ මේ කතා කරගෙන ආවේ දැන් මේ පිළිපහදුවේදී ඉහළින්ම හම්බෙන දේ තමයි පෙට්‍රෝලියම් වායුව කියලා කියන්නේ. මේක පුතේ ඉක්මනින් ගිනි ගන්නවා. වහා ගිනි ගන්නා සුළු. ඊට වඩා ටිකක් ගිනි ගන්න ස්වභාවය පෙට්‍රල් වල අඩුයි. ඊටත් වඩා ටිකක් ගිනි ගන්නා සුළු ස්වභාවය කෙරෝසින් වල අඩුයි. ඊටත් වඩා පුතේ ඩීසල් වල ගිනි ගන්නා සුළු ස්වභාවය අඩුයි. ඊටත් වඩා පුතේ මේ ගිනි ගන්නා ස්වභාවය අඩුයි. ඉන්කා තෙල් වල මේවා තමයි නැව් වල ඉන්ධනයක් විදියට භාවිත කරන්නේ. ඉතින් මේ මිල ගණන් ගත්තාම මේවායේ මිල ගන්න වෙනස් මේ ඉන්කා තෙල් ඩීසල් වගේ වෙනකොට මේ අරව තමයි ගොඩක් මිල ගොඩාක් අර වේගවත් දැන් වාහන උනත් ගත්තොත් අපි ඩීසල් සහ පෙට්‍රල් වාහන අතර වෙනස ගත්තොත් එහෙම ටිකක් හිමීට යන බර අදින වාහන තමයි ඩීසල් එන්ජින් භාවිත කරන්නේ. වේගවත් වාහන සැපපහසු වාහන ගොඩක් වෙලාවට පෙට්‍රල් වගේ ඉන්ධන භාවිත කරනවා. ඉතින් මේ විදිහට තමයි මේ අවශ්‍යතාවය මත තමයි මේ වගේ ඉන්ධන භාවිත කරන්නේ. ඉතින් පුතේ මේ හයිඩ්‍රෝකාබන කියන පාඩම යටතේ අපි අද දවසේ මූලික හඳුන්වා දීමක් කරා මොනවා පිළිබඳවද මේ පාඩමේදී කතා කරන්න කියලා. එතෙන්දී අපි කතා කරා ඔයාලත් එක්ක මේ හයිඩ්‍රෝකාබන කියන පාඩමේදී අපි කතා කරනවා අපිට එදිනදා ජීවිතයේදී හමු වෙන දේවල් වල තියෙන රසායන පිළිබඳව ඒ වගේ සංයුතිය පිළිබඳව කතා කරනවා කියලා මතක් කරා. ඉතින් එහෙම කතා කරගෙන එනකොට ඒ ගොඩාක් ඒ මූලද්‍රව්‍ය වල කාබන් කියන මූලද්‍රව්‍ය තියෙන බව අපි දැක්කා. එළඟේ කාබන් තියෙන එදිනදා ජීවිතයේදී හමු වෙන දේවල් තියෙනවනේ. ඒවට කිව්වා කාබනික සංයෝග කියලා. එතකොට මේ කාබනික සංයෝග යටතේ මේ ටික අපි හොයාගෙන එනකොට ඒ කියන්නේ පරිසරයේ තියෙන දේවල් දිහා බලනකොට අපි දැක්කා මේ කාබනික සංයෝග යටතේ හයිඩ්‍රෝකාබන වගේ කොටස්. මේ හයිඩ්‍රෝකාබන කියලා කියන්නේ පරිසරයේ ඉතා ප්‍රබල විදිහට භාවිත වෙන කාබනික සංයෝගයක් තමයි හයිඩ්‍රෝකාබන කියන්නේ. ඉතින් මේ හයිඩ්‍රෝකාබන ගැන තමයි මේ කතා කරමින් ඉන්නේ. ඒ කියන්නේ පාඩම පුතේ මම අර විසිරලා යන ආකාරය ඔබට පැහැදිලි කරේ. පාඩමේ මාතෘකාව වෙන්නේ හයිඩ්‍රෝකාබන. તો හයිඩ්‍රෝකාබන වලින් පටන් අරගෙන ඊට පස්සේ හයිඩ්‍රෝකාබන යටතේ පරිසරයේ තියෙන දේවල් තුල කාබනික සංයෝග තියෙනවා. ඒ කාබනික සංයෝග ගත්තාම ඒවා ගොඩක් හයිඩ්‍රෝකාබන. එතකොට ඒ හයිඩ්‍රෝකාබන වල ඉන්ධන ගැන මෙතෙන්දී අපි ප්‍රධාන වශයෙන් අද දවසේ කතා කරා. ඉන්ධන සියල්ලක්ම හයිඩ්‍රෝකාබන බව අපි මේ පාඩමේදී ඉගෙන ගත්තා. ඒ වගේම මේ ඉන්ධනයක කාබන් සහ හයිඩ්‍රජන්
අඩංගු දෙයි කියලා හොයාගන්නේ කොහොමද? කවුරු හරි ඇහුවොත් ඔයාලා මේ පාඩමේදී කිව්වට නැත්නම් පොතේ තිබුණාට අපි කොහොමද මේමයි කාබන් සහ හයිඩ්‍රජන්මයි තියෙන්නේ කියලා දැනගන්නේ කියලා කවුරු හරි ඇහුවොත් ඒකටත් අපි ක්‍රමයක් ඉගෙන ගත්තා, පරීක්ෂණයක් ඉගෙන ගත්තා. එහෙමනම් අපි ඊගාව දවසේ මේ පුතේ හයිඩ්‍රෝකාබන් යටතේ අපි හයිඩ්‍රෝකාබන් නැත්නම් මේ කොටස් අපි බෙදනවා ඇල්කේන, ඇල්කීන සහ ඇල්කයින කියලා තවත් උප කොටස් වලට. ඒතකොට මෙන්න මේ කොටස් ටික පිළිබඳව තමයි අපි ඔයාලත් එක්ක ඊගාව දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් මේක පුතේ මේ කොටස අර අපි කතා කරමු තාපය පාඩම තරම් අමාරු පාඩමක් නෙවෙයි. නමුත් මේක වැදගත් වෙනවා විභාගෙට අවස්ථා ගණනාවකදීම සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න ආපු කොටසක්. ඉතින් ඒ නිසා මේ කොටසට සූදානම් වෙලා ඇල්කේන, ඇල්කීන, ඇල්කයින කියන කොටසට සූදානම් වෙලා අපි ඊළඟ දවසේ හමු වීමේ බලාපොරොත්තු වෙන්නේ. අපි අදට ඔයාලගෙන් සමුගන්නයි මේ සූදානම. තවත් දවසක හමු වෙමු. ඔයාලා සියලුම දෙනාට ආයුබෝවන්, සුබ දවසක්.